වස්සාන ධර්ම දේශනා බුද්ධානුස්මෘතිය නිරතුරුව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළන්නේ. පින්වත්නි, අපි මේ බුද්ධානුස්සතිය බොහෝ වෙලාවක් වඩන්නට ඕන. නිරතුරුව වඩන්නට ඕන. හැකි ගෙවෙන මොහොතක් තප්පරයක් පාසා අපි මේ බුද්ධානුස්සතිය නිරතුරුව වඩන්නට ඕන. පින්වත්නි, යම් කෙනෙක් බුද්ධානුස්සතිය වඩාගෙන නිරතුරුව ජීවත් වෙනවා නම් ඔහුගේ මරණ මංචකයේදී බුදුරජාණන් වහන්සේගේ පිහිට කරුණාව ආරක්ෂාව තියෙනවා. ඔහුට පින්වත්නි, මරණින් අනතුරුව ඒකාන්තයෙන්ම බුදුන් සරණ ගියපු නිසා, බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරපු නිසා ඊළඟ ආත්ම භාවයේදී සුගතිගාමී මාවත විවර කරගන්න මාවත සැකසෙනවා. පින්වත්නි, ඒකයි අර ගාතාවක සඳහන් වෙන්නේ, පින්වත් ඔබ අහලා ඇති, යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේව කායං පරිපූර්ණසන්ති. යමෙක් බුදුන් සරණ යයිද ඔහු කිසි කලෙකත් අපාගාමී වෙන්නේ. ඔහු ඒකාන්තයෙන්ම මිනිස් කය හැරදමා දේවකාය පරිපූර්ණත්වයට පත් කරන බව ඒ ගාථාවේ සඳහන් වෙනවා. පින්වත්නි, අපි බුදුන් සරණ ගියොතින් කවදාකවත් වරදින්නේ නැහැ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ වැල්ලවත්තේ පදිංචිව සිටින සීලා, රත්නා, පද්මා, ස්වර්ණලතා යන සොහොයුරියන් සහ ඩයිගෝ ඩයස්, ධම්මික සේනානායක යන මස්සිනාවරුන් ඇතුළු පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණු වන්නේ කැනඩාවේ පදිංචිව සිටි කුසුම් ක්‍රිස්ටිනා ඩයස් දාබර සොහොයුරිය අභාව ප්‍රාප්ත වී ඔක්තෝබර් මාස 16 වන දිනට වසරක් පිරීම නිමිත්තෙන් සහ බාල සොහොයුරිය වන ශිරානී චිත්‍රානන්දනී සේනානායක මිය ගොස් දෙසැම්බර් 1 වන දිනට අවුරුදු 6ක් සපිරීම නිමිත්තෙන් එම සොහොයුරියන් දෙදෙනාට මතු සසරේ අකල් මරණවලට ගොදුරු නොවී දීර්ඝායුෂ ලැබීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුර බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෝසාගරේ ජලදිකං රුධිරං අදහසී භූමින් පරාජය සමං සමදාසිදානං මේරුප්පමාන මදිකං සමෝලිසීසං තේතාරකාදි කතරං නයනං අදාසීති. ඒ භාග්‍යවත්තු අරහත්තු දසබලධාරී අමාමෑණී ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාබීලාසී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි,
අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ පින්වත් ඔබ සද්ධර්ම ශ්‍රවණය කරන්න බුදුබණ පදයක් අසන්න සූදානම් වන මොහොත පින්වත්නි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ වැල්ලවත්තේ පදිංචිව සිටින සීලා රත්නා පද්මා ස්වර්ණලතා යන සහෝදරියන් සහ ඩයිගෝ ඩයස් ධම්මික සේනානායක යන මස්සිනාවරුන් ඇතුළු පින්වත් පිරිස විසින් ඒ අයගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ කැනඩාවේ පදිංචිව සිටි කුසුම් ක්‍රිස්ටිනා ඩයස් දයාබර සොහොයුරිය අභාව ප්‍රාප්ත වී ඔක්තෝබර් මාස 16 වන දිනට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ බාල සහෝදරිය වන ශිරානි චිත්‍රා නන්දනී සේනානායක මහත්මිය මිය ගොස් දෙසැම්බර් 1 වන දිනට අවුරුදු 6ක් සපිරීම නිමිත්තෙන් එම සොහොයුරියන් දෙදෙනාටත් මතු සසරේ මෙවන් අකල් මරණවලට ගොදුරු නොවි දීර්ඝායුෂ ලැබීම පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තබමිනුයි අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් ඒ පින්වත් පිරිස දායකත්වය දරන්නේ. එසේනම් දායකත්වයෙන් කටයුතු කරන ඒ සෑම සියලු දෙනාටමත් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සෑම දෙනාටමත් මේ උතුම් ධර්ම දේශනාව මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපකාරක වන ධර්මානුශාසනාවක්ම වෙත්වා කියන උදාර ප්‍රාර්ථනාව ඇති කර ගනිමින් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සියලු දෙනාම සූදානම් වන්න. පින්වත්නි අද ධර්මානුශාසනාව වෙනුවෙන් මාතෘකා කරගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුගුණ වර්ණනාවක් සිදු කිරීම. ඔබ දන්නවා අපි මේ බුදුගුණ වර්ණනාව නොඑක් තැන්වලදී සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපහට අසහාය ශාස්ත්‍රූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ සංසාර සාගරයෙන් එතර වෙන්න අපහට මාර්ගය කියලා දීපු උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. මේ සංසාරයේ අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධය අවබෝධ කරගෙන ධර්ම ඥානය උන්වහන්සේ තනිව කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ එදා ගයාවේ ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයේදී මේ සද්ධර්ම ලාභය ලබා බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් ඇතුළු දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු සදිව්‍ය ලෝකවල කෝටි සංඛ්‍යාත දෙව් පිරිසටත් බ්‍රහ්ම ලෝක 20කට අධිපති සහම්පති මහා බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු කෝටි සංඛ්‍යාත බ්‍රහ්ම රාජවරු පිරිසටත් තථාගතයන් වහන්සේ එදා මේ සද්ධර්මයේ දේශනා කොට වදාලා. එයින් පින්වත්නි බොහෝ දෙවියන් සංසාර විමුක්තිය අවබෝධ කරගත්තා. ඒකයි බුදුරජාණන් වහන්සේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති කියලා වදාරන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ඒ උතුම් වූ අවබෝධයට පත්ව බුද්ධත්වයේ ලැබ සත්වයාට සසර දුකින් මිදීමේ මාර්ගය ධර්මය අවබෝධ කරවීම සඳහා පෙන්වා දෙන්නේය. එදා පස්වග මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤ තවුසා ඒකාන්තයෙන්ම ආත්ම 7කට සංසාරයේ කෙටි කරන උතුම් වූ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයටපත් වුණා. මේ උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුල තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සම්පූර්ණම ධර්මයේ කැටි වෙලා දුක කියන්නේ මොකද්ද?
දුකට හේතුව කියන්නේ මොකද්ද? දුක නැති කරන්නේ කොහොමද? දුක නැති කිරීමේ මාර්ගය කියන්නේ මොකක්ද කියන මේ පරම ගම්බීර උතුම් චතුරාර්ය සත්‍යම ගැබ්බෙලා තියෙන්නේ මේ උතුම් වූ ධම්සක් පැවතුම් සුතර ආශ්‍රය කරගෙනයි. එනිසා උන්වහන්සේ එදා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති අවබෝධ ඥාණයට සදා නිවෙන මඟ පිළිවෙතටපත් වෙලා අපට ධර්මය අවබෝධ කර ගන්නට මඟ කියා දුන්නා. ඊළඟ කාරණාව තමයි තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. උන්වහන්සේ සංසාර සාගරයේ තරණය කොට සත්වයාට තරණය කිරීම නවත්වනු පිණිස ධර්මයේ දේශනා කරනසේක. බලන්න පින්වත්නි, ලෞතර බෝධිසත්වයන් වහන්සේ නමක් මේ සංසාර සාගරේ කොච්චර කාලයක් පාරමිතා පුරනවාද කියලා. පින්වත්නි, තථාගතයන් වහන්සේ නමක් බෝධිසත්ව අවදියේදී සාරා සංකේය කල්පලක්ෂයකුත් අටා සංකේය කල්පලක්ෂයකුත් සොළොසා සංකේය කල්පලක්ෂයකුත් කියන මෙන්න මේ මහා කල්පලක්ෂ ගණන්වල උන්වහන්සේලා පාරමිතා පුරනවා. වීර්යාධික බුදුරජාණන් වහන්සේ නමක් සොළොසා සංකේය කල්පලක්ෂයකුත්, ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ නමක් අටා සංකේය කල්පලක්ෂයකුත්, ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංකේය කල්පලක්ෂයකුත් මේ ආදී වශයෙන් පාරමිතා ධර්මයන් පූර්ණේ කරනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ නමක් බෝධිසත්ව අවදියේදී මේ සංසාර සාගරයේ තරණය කරමින් මේ ඤය මණ්ඩලයට පත්වන්න, සංසාර සුවය සංසාර විමුක්තිය අවබෝධ කරගන්න මහා පාරමිතා ස්කන්ධයක් පුරනවා. පින්වත් ඔබට අපි ගාථාවකින් මුලින්ම දේශනා කොට වදාලා සෝ සාගරේ ජලදිකං රුධිරං අදාසි භූමින් පරාජය සමං සමදාසිදානං මේරුප්පමාන මදිකං තමෝලිසීසං තේ තාරකාදි කතරං නයනං අදාසී කියලා. පින්වත්නි, මෙහි දැක්වෙන්නේ සෝ සාගරේ ජලදිකං රුධිරං අදාසී. බෝධිසත්වයන් වහන්සේ සංසාර සාගරේ පාරමිතා පුරනකොට මහා සාගරයේ ජලයට වැඩිය තමන් වහන්සේගේ රුධිර ධාතුව ශරීරයෙන් දන් දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි භූමින් පරාජය සමං සමදාසිදානං මේ මහා පොළවට වඩා උන්වහන්සේ තමන්ගේ ශරීර මාංශය දන් දීලා තියෙනවා. මේ මහ පොළවේ පස් තියෙන්නේ කොපමණද? එච්චර ප්‍රමාණයක් තමන්ගේ ශරීරයෙන් තථාගතයන් වහන්සේ පාරමිතා පුරන අවදියේදී දන් දීලා තියෙනවා. මේරුප්පමාන මදිකං තිසමෝලිසීසං උන්වහන්සේ පෙරුම් පුරන ආත්ම භාවයේදී රාජරාජ මහා මාත්‍යවරු වෙලා උත්පත්තිය ලබද්දී, මහා දන් දෙන සිටුවරු වෙලා උත්පත්තිය ලබද්දී, තථාගතයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ කාලයේදී උන්වහන්සේගෙන් විවිධ කාලයන් තුල හිස් ඉල්ලගෙන ආපු යදියන්ට උන්වහන්සේ හිස් දන් දීලා තියෙනවා. ඒ හිස් ගොඩ එකතු කරොත් මහා මේරු පර්වතයට වඩා වැඩි හිස් ගොඩක් තියෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාරලා තිබෙනවා. ඒ වගේම තමයි තේ තාරකාදි කතරං නයනං අදාසි. පින්වත්නි, මේ ආසේ පායන තරුවලට වැඩිය බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ නේත්‍ර යුගලය ගලවා සසර ගමනේ යදියන්ට දන් දීලා තියෙනවා. පින්වත් ඔබ දන්නව ඇති, එක ආත්ම භාවයකදී පෙරම් පුරාගෙන එනකොට අපේ බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ නේත්‍ර යුගලය ගලවන්නට දන් දෙන්නට උන්වහන්සේ රාජකීය වෛද්‍යවරුන්ට අණ කරනවා. ඒ ආත්ම භාවයේ බෝධිසත්වයන් වහන්සේ රජ කෙනෙක්. පින්වත්නි, බෝධිසත්වයන් වහන්සේගෙන් S2 ඉල්ලගෙන ආපු යදියෙකුට S2 දන් දෙන්නට උන්වහන්සේ නොපැකිලිව
මගේ ඇස් දෙක මම ඔබට දන් දෙන්නම් කියලා උන්වහන්සේ රාජකීය වෛද්‍යවරුන්ට අණ කරනවා. මගේ ඇස් දෙක සැත්කම් කරලා ඉක්මනින්ම ගලවලා මේ යදියට දන් දෙන්න කියලා. එවෙලේ පින්වත්නි රාජකීය වෛද්‍යවරු පසුබට වෙනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ දිලිසෙන මේ නේත්‍ර යුගලය කොහොමද අපි දන් දෙන්නේ? කොහොමද අපි ගලවන්නේ? ස්වාමීනි අනේ ඒකනම් කරන්න එපා කියලා බෝධිසත්වයන් වහන්සේගෙන් ඉල්ලුවත් බෝධිසත්වයන් වහන්සේ කියනවා මගේ රාජකීය වෛද්‍යවරු මගේ අණ පිළිපදින්නට ඕන. ඒ නිසා මා මේ කියන අණ නොපැකිලිව සිදු කරන්න කියලා උන්වහන්සේ නේත්‍ර යුගලය දක්වනවා පින්වත්නි. එවෙලේ පින්වත්නි රාජකීය වෛද්‍යවරු කියනවා අනේ ස්වාමීනි ඒක කරන්නේ අපි කොහොමද? අපේ රජු ඔබයි. ඇස් දෙක නැතුව කොහොමද රටක් පාලනය කරන්නේ? ඒ නිසා ස්වාමීනි ඒක නොකරිමු අපි කියලා කියනවා. නමුත් බෝධිසත්වයන් වහන්සේගේ ආයාචනාව අනුවත් දැඩි ඉල්ලීම අනුවත් රාජකීය වෛද්‍යවරු පින්වත්නි බෝධිසත්වයන් වහන්සේගේ ඇස් දෙක ගලවන්නට බෙහෙත් හදනවා. පින්වත්නි ඒ බෙහෙත් නොගල්වා කියන ස්වාමීනි තව එකපාරක් කල්පනා කරලා බලන්න. මේ ඇස් දෙක ඔබ වහන්සේගේ ඇස් දෙක. ඔබ වහන්සේට පෙර පුණ්‍ය බලය නිසා ලැබිච්ච ඇස් දෙක. ස්වාමීනි ඇස් දෙක ගැලෙව්වට පස්සේ ලෝකය දකින්නේ කොහොමද ඔබ වහන්සේ? ඒ නිසා ස්වාමීනි අපි මේක නොකරිමු නේද කියලා රාජකීය වෛද්‍යවරයා අහනවා. එහෙත් බෝධිසත්වයන් වහන්සේ ගත්තා වූ වීරිය නැවත අතහරින්න නැති කෙනෙක්. අන්න ඒකයි බෝධිසත්ව කියලා කියන්නේ. පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ එදා ඒ රාජකීය වෛද්‍යවරයාට කියනවා ඔබ මගේ අක්ෂියුගලේ මේ බෙහෙත් ගල්වන්න. මගේ ඇස් දෙක එළියට පැන්නට පස්සේ ඔබ මේ ඇස් දෙකේ තියෙන ස්නායු වලින් කපලා මගේ මේ ඇස් දෙක පටක වලින් වෙන් කරලා මේ යදියට දන් දෙන්න කියලා කිව්වා. එවෙලේ පින්වත්නි රාජකීය වෛද්‍යවරයා ඊටාම දුක්බරව අර හදපු ඖෂධය ඇසේ ගල්වනවා. ටික වෙලාවක් යද්දී බෝධිසත්වයන් වහන්සේගේ අක්ෂි යුගලය ඉබේටම එළියට පනිනවා. පින්වත්නි නහර වැල් වලින් ලේ පෙරමින් අක්ෂි යුගලයේ පොළවට එල්ලෙනවා. පින්වත්නි එවෙලේ රාජකීය වෛද්‍යවරයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට ඊටාම අපහසුයි මේ ක්‍රියාවලිය. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේට නැවත පුළුවන් මේ අක්ෂි බද්ධ කරන්න. ඔබ වහන්සේ ඒකට කැමතිද කියලා අහනවා. එවෙලේ බෝධිසත්වයන් වහන්සේ අර වේදනාවක් දරාගෙන පින්වත්නි රාජකීය වෛද්‍යවරයාට කියනවා වහාම මගේ නේත්‍ර යුගලය වෙන් කරලා මේ යදියට දෙන්න මගේ බෝධිසත්ව පාරමිතාව පුරා ගන්න කියලා බෝධිසත්වයන් වහන්සේ එදා ඉල්ලනවා. උන්වහන්සේ පින්වත්නි මේ විදිහට තමන්ගේ ඇස් දෙක බොහෝමත් වූ වේදනාවන් විඳිමින් යදියන්ට දන් දුන්නේ වෙන කාරණාවක් මත නෙවෙයි පින්වත්නි. උන්වහන්සේ තමන් වහන්සේගේ නේත්‍ර යුගලය ඉල්ලාගෙන එන යදියන්ට දන් දුන්න හේතුව තමයි පින්වත්නි තථාගතයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක්. බෝධිසත්වයෙකුට අවශ්‍යයි දාන උපපාරමී දාන පරමත්ත පාරමී. මේ උපපාරමිතාව පුරා ගන්න පරමත්ත පාරමිතාව පුරා ගන්න තමයි ඒ භවයන් වල ඒ ආකාරයට උන්වහන්සේ තමන් වහන්සේගේ රුධිර ධාතුවත් තමන් වහන්සේගේ ශරීර මාංශයත් තමන් වහන්සේගේ අක්ෂියුගලත් මේ සසර ගමනේ දන් දීලා තියෙන්නේ. පින්වත්නි බලන්න උන්වහන්සේ තරම් දාන පාරමිතාව පුරපු ලොව වෙන කිසිම කෙනෙක් ඉන්නවද? පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දානය ගැන මන්තරම් දන්න කෙනෙක් ඉන්නවා නම් යමෙක් තමන් කන්න බත්පත අතට ගත්තට පස්සේ ඒ බත්පතෙන් කොටසක් දන් නොදී නම් කන්න හැයි කියලා කියනවා. ඒ කියන්නේ පින්වත්නි ඒ තරමට ශ්‍රද්ධාවන්තකමක් තියෙන්න ඕනේ. මේ සංසාර ගමනේ පින්වත්නි තථාගතයන් වහන්සේ නමක් බෝධිසත්වයන් වහන්සේ නමක් පාරමිතා පුරනකොට ශ්‍රද්ධාව තියෙනවා උන්වහන්සේලාට, ප්‍රඥාව තියෙනවා උන්වහන්සේලාට, වීරිය තියෙනවා. ඒ වීරිය තියෙන නිසා තමයි පින්වත්නි අර වගේ Tamanගේ නේත්‍ර යුගලය ගලවද්දී උන්වහන්සේලා
තාම වේදනාවන් විඳගෙන අපහසුවෙන් නමුත් කාලය ගත කරන්නේ. ආන්න ඒකයි පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ නමක් කියලා කියන්නේ. උන්වහන්සේලා ඕනම වේදනාවක් විඳිනවා. බලන්න එදා දීපංකර පාදමූලයෙන් උන්වහන්සේගේ පාරමිතා ටික පුරා ගන්න ආරම්භ කරන්නට යෙදුණා. පින්වත්නි එදා ඒ ආරම්භ කරන්න යෙදිච්ච දීපංකර පාදමූලේ සුමේද තාපසයාගේ කතාව පින්වත් ඔබ අහලා ඇති. පින්වත්නි සුමේද කුමාරයා කියලා කියන්නේ ගිහි කාලේ ඊටාම ශ්‍රද්ධාවන්ත තෙරුවන් සරණ ගියපු ශ්‍රද්ධාවන්ත සිටු කුමාරයෙක්. පින්වත්නි මේ සිටුවරයා තමන්ගේ හත්මුතු පරම්පරාවකින් ලැබිච්ච සියලුම ධනය වත්කම් සියල්ලම දුගී දුප්පත් ජනතාවට බෙදලා දුන්නා කියලා කියනවා. සත්‍රුවන් ගබඩාවල සත්‍රුවන් ධනය මේ සියල්ලම පින්වත්නි තමන්ගෙන් ඉල්ලගෙන එන යදියන්ට දන් දුන්නා කියලා කියනවා. සමහර මිනිස්සුන්ට අඬබෙර ගහලා මුළු රට වටේම අඬබෙර යවලා දොරටු හතරෙම දන්සැල් 4ක් කරවලා නුවර මේ සිටුවරයාගේ දන් දුන්නා කියලා කියනවා. පින්වත්නි මෙහෙමත් දන් දීලා සේවකයන්ගෙන් අහනවා සිටුවරයා කොහොමද ධනය දැන් ඉවරද කියලා. එවෙලේ සේවකයෝ කියනවා ස්වාමීනි මොන ඉවරයක්ද සත්‍රුවන් ගබඩාවල තිබ්බා වගේමයි ධනය ගන්න කොට ධනය අඩු වෙනවා. ඊට පස්සේ එදා සුමේද කුමාරයා කල්පනා කරනවා මට මේ ධනය ලැබුණේ මගේ අම්මගෙන් තාත්තගෙන්. හැබැයි මගේ අම්මා තාත්තා මැරෙනකොට මේ ධනය අරගෙන ගියේ නෑ. මට මේ බලය සිටුකම ලැබුණේ මගේ තාත්තගෙන්. තාත්තා මැරෙද්දී සිටුකමත් අරගෙන ගියේ නෑ. මේ ධනයෙන් තනතුරු වලින් නම්බු නාම වලින් තානාන්තර වලින් මට වැඩක් නෑ. ඒ නිසා මේ සියල්ලම අතහැරලා හිමාල වනයේට ගිහින් ඍෂි ප්‍රයෝජාවෙන් පැවිදි වෙනවා කියලා උන්වහන්සේ තීරණය කළා. එදා පින්වත්නි උන්වහන්සේගෙන් ධනය අරගෙන යන සත්‍රුවන් ගබඩාවල මුතුමැණික් අරගෙන යන යදියෝ පින්වත්නි අතර මගදී Tamanට මූණට මුණ ගැහෙන හැමෝටම කියාගෙන යනවලු. මූණට මුණ ගැහෙන අය ආර යදියන්ගේ මූණට හම්බ වෙන අය අහනවලු ඔබලා ඔය කරත්තවල පටවගෙන මොනවද අරගෙන යන්නේ කියලා. ඒ වෙලේ අර මිනිස්සු කියනවලු අර යදියෝ කියනවලු අනේ ඔහෙලා දන්නේ නැද්ද? අන්න සුමේද කුමාරයා Taman සන්තක තියෙන සත්‍රුවන් ගබඩා ඇරලා ඒ සියල්ලම දන් දෙනවා. ඔබලාත් ගිහින් අරගෙන එන්න කියලා. දන්න හැමෝටම රට වටේ හැමෝම ඇවිල්ලා සත්‍රුවන් අරගෙන ගියත් පින්වත්නි මේ සත්‍රුවන් ඉවර උනේ නෑ කියලා සඳහන් වෙනවා. එදා සුමේද කුමාරයා තමන්ගේ සේවක පිරිසටම මේ සියලු දේම බලතල සියල්ලම බාර දීලා සුමේද කුමාරයා සිවුරු පිරිකර අරගෙන ඍෂි ප්‍රවෘජාවෙන් තාපස භූමියටපත් වෙලා හිමාල වනයේට පාගමනින්ම ගියා කියලා කියනවා. පින්වත්නි හිමාල වනයේදී උන්වහන්සේ සුමේද තාපසයා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන අහසින් යන්න පුළුවන් එ르දියක් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් බලයක් ලබා ගත්තා කියලා සඳහන් වෙනවා. පින්වත්නි ඊළඟ කාරණාව නම් උන්වහන්සේ විටින් විට ලුණු ඇඹුල් හොයාගෙන නුවරට වැඩියා කියලා කියනවා. වරකදී බෝධිසත්වයන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේ ලුණු ඇඹුල් හොයාගෙන නුවරට වඩිනකොට පින්වත්නි නුවර ඉන්න මිනිස්සු මාර්ගයේ වීතිය සකසනවා උන්වහන්සේ දැක්කා. ඒ වෙලේ පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ ඒ අයගෙන් අහනවා ඔබලා මොකටද මේ වීතිය සකසන්නේ කියලා. ඒ වෙලේ සුමේද තාපසයාගෙන් අනෙක් මිනිස්සු අහනවා සුමේද ඔබ දන්නේ නැද්ද? තාපසය ඔබ දන්නේ නැද්ද? අපේ නුවරට ලෞතුරා දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිනවා. උන්වහන්සේට වඩින්න වීතිය සකසනවා කියලා කිව්වා. බුද්ධ කියන නාමය අහපු සැනින් පින්වත්නි සුමේද තාපසයාගේ ලොමු දැහැගත්තා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වුණා. සසර ගමනේ පිරූ පාරමිතා ටික ඉස්මතු වුණා. පින්වත්නි සුමේද තාපසයා ආපු ක්‍රියාපටිපාටිය නැවැත්තුවා. නවත්තලා ලුණු ඇඹුල් හොයන එක නවත්තලා පින්වත්නි උන්වහන්සේ මිනිස්සුත් එක්ක වීතිය සකසන්න පටන් ගත්තා. එදා
සුමේද තාපසයා මිනිස්සුන්ට කිව්වා ඔබලා මේ මහා වීතියෙන් සකස් කරන වීතියෙන් මටත් කොටසක් දෙන්න මමත් පුළුවන් විදිහට මගේ කොටස නිමාවටපත් කරන්නම් කියලා. එවෙලේ පින්වත්නි තාපසයාට එරිදිමත් භාවයක් තියෙන බවක් දැනගෙන මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයේ ඊටාම අපහසු ප්‍රදේශයක් මිනිස්සු බෝධිසත්වයන් වහන්සේට පිළියෙල කරන්න සුමේද තාපසයාට පිළියෙල කරන්න දුන්නා කියලා කියනවා. එදා පින්වත්නි අපේ සුමේද තාපසයා බොහෝම කැමැත්තෙන් ඒ මඩවගුර තියෙන කොටස ඒ මඩවගුර තියෙන ප්‍රදේශය අරගෙන පින්වත්නි සම්පූර්ණම සුද්ධ පවිත්‍ර කරලා මගේ අමාමෑණී තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඩින්න මේ වීතිය සකසනවා කියන සංඥාවෙන්ම උන්වහන්සේ බොහෝම බුද්ධ ගෞරවය උපදවාගෙන අර මඩවගුර ගොඩ කරන්න ගත්තා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වඩින දවස කෙමෙන් උදා වුණා. නුවර වැසියන් එදා ඒ සූදානම් කරපු දාණයට දීපංකර භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සියලු දෙනාම එක මග පොලිමේ වඩිනවා. පින්වත්නි වීතිය සැකසීලා ඉවරයි. නමුත් සුමේද තාපසයාට දීපු වීතිය සුමේද තාපසයා ඉවර කරගත්තේ නැහැ. හේතුව තමයි සුමේද තාපසයාට එකපාරින් මේක ඉවර කරන්න තිබුණා. එරිදි ප්‍රාතිහාර්යයක් පාලා මේ මඩවගුර ගොඩ කරලා භාග්‍යවතුන් වහන්සේව වඩම්මන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණා. නමුත් බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරේ කොහොම හරි මම මේ මඩවගුර ගොඩ කරලා මගේ දෑතින් භාග්‍යවතුන් වහන්සේට වඩින්න මම සලස්වනවා කියන සංඥාව තමයි එදා අපේ බෝධිසත්වයන් වහන්සේට තිබුණේ පින්වත්නි. ඒ සංඥාවෙන් තමයි බෝධිසත්වයන් වහන්සේ මේ ක්‍රියාපටිපාටිය කළේ. නමුත් උන්වහන්සේට ඒ මඩවගුර පුරවා ගන්නට නොහැකි වුණා. කෙසේ නමුත් පින්වත්නි එදා බෝධිසත්වයන් වහන්සේ අර මඩවගුර පුරවා ගන්නට නොහැකිව ඊටාම අපහසුවෙන් දුෂ්කරව ඉන්න මොහොතේදී තථාගත දීපංකර බුදුරජාණන් වහන්සේ මඩවගුර අභියසට වැඩම කළා. ඒ මහා වීතියේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මඩවගුර ගාවට වැඩම කරලා නොවැඩ ඉන්නවා. සුමේද තාපසයා කල්පනා කරනවා දීපංකර බුදුරජාණන් වහන්සේ මේ මඩවගුරෙන් කොහොමද මම එතර කරවන්නේ? එර්දියෙන් පාලමක්ම වල මට එතර කරවන්න පුළුවන්. පංච අභිඥා අෂ්ට සමාපatti වගේ ධාන තියෙන කෙනෙකුට පින්වත්නි එර්දියෙන් ඕනම දෙයක් කළ හැකි. නමුත් උන්වහන්සේ එදා එර්දි ප්‍රාතිහාර්ය පාන්න ගියේ නැහැ. තථාගතයන් වහන්සේ මට උතුම් තථාගතයන් වහන්සේගේ ශ්‍රී පතුලට මාගේ මේ ශරීරය පාලමක් වේවා දඬු වැටක් වේවා උන්වහන්සේට එතර වන්නට මගේ මේ ශරීරය උපකාරයක්ම වේවා කියන සංඥාවෙන් එදා අපමහා බෝසතාණන් වහන්සේ සුමේද තාපසයා පින්වත්නි අර මඩවගුර උඩ දිගා වුණා කියලා සඳහන් වෙනවා. එවෙලේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මේ ඉන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. අදින් අසංකේය කල්පලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාක කුලේ සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ ගෞතම නම් බුදුරජාණන් වහන්සේ තමයි මේ බෝධිසත්වයන් වහන්සේ හැටියට මේ බුද්ධාංකුරේ හැටියට අද අපගේ පාදමූලයේ ගාව මේ වැඩ ඉන්නේ කියලා භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා. ඒ වෙලේ පින්වත්නි භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ තාපසයාගේ ශරීරයේ උඩින් අපට වඩින්න වෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ කියලා අහනවා. මොකද බෝධිසත්වයන් වහන්සේ නමකගේ ශරීරයේ උඩින් වඩින්න කිසිම රහතන් වහන්සේ නමක්වත් කැමති නෑ. මොකද මතු බුදු වෙන්න පාරමිතා පුරන කෙනෙක්. නමුත් පින්වත්නි එදා දීපංකර භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මේ සුමේද තාපසයාගේ පාරමිතාව පුරා ගන්නට අපි මේ සුමේද තාපසයාගේ ශරීරයේ මතින් වැඩම කරලා ඔහුගේ පාරමිතාවට විවරණ දිය යුතුයි කියන භාග්‍යවතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේලාත් සමග පින්වත්නි සුමේද තාපසයාගේ ශරීරය මතින්
අර මඩවගුරෙන් එතර වුණා කියලා කියනවා. පින්වත්නි, එතරට වැඩම කරලා දීපංකර භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යමත් ආකාරයට සුමේද තාපසයාව මඩවගුරෙන් නැගිට්ටවලා එබැලේ සුමේද තාපසයාට කිසිම අපහසුාවක් වුන්නේ නැහැ කියනවා බුද්ධ ප්‍රමුඛ සංඝයා තමන් වහන්සේගේ ශරීරයෙන් වැඩියට පස්සේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එදා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේට විවරණ දෙන්නේ සුමේද අනාගතේ මතු ඔබ ඔක්කාක කුලේ සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නාමයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වන බවට. එදා පින්වත්නි මේ විවරණ අරගෙන අපේ සුමේද තාපසයාණන් වහන්සේ මල් ආසනයක් මත වඩා හිඳුවලා සියලු දෙව් මිනිසුන් පූජා කළා කියලා කියනවා. හේතුව තමයි මහා බෝධිසත්වයන් වහන්සේ නමක් මතු බුදු වෙන්න පාරමිතා පුරන උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසා මේ මහෝත්තමයාණන් වහන්සේට අපිද වන්දනා කරගෙන කුසල් කරගමු කියන සංඥාවෙන් තමයි සියලු දෙනාම එදා අපේ සුමේද තාපසයාණන් වහන්සේ එහෙම නැත්නම් මහා බෝධිසත්වයන් වහන්සේට වන්දනාමාන කළේ. පින්වත්නි, එදා ඒ ආරම්භ කරපු පාරමිතා පූර්ණය උන්වහන්සේ අවසාන බෙස්සන්තර ආත්මභාවයේ දක්වාම දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, අදිෂ්ඨාන, කන්ති, සච්ච, උපේක්ෂා ආදී පාරමිතා ධර්මයන් මනාකොට පූර්ණය කරගත්තා. බෝධිසත්වයන් වහන්සේට පින්වත්නි එදා ඉඳන් දීපංකර පාදමූලයේදී ඉඳන් පෙරම් පුරා ගන්න මේ මහා පාරමිතාවට උපකාරයක් වුණා කියලා කියනවා යශෝදරා උත්තමාවිය. යශෝදරා උත්තමාවිය කියලා කියන්නේ පින්වත්නි ඇය ඒකාන්තේම පතිවෘතාවෙන් අග්‍රයි. ඇය ඒකාන්තේම ස්වාමී භක්තියෙන් අග්‍රයි. සංසාර ගමනේදී බෝධිසත්වයන් වහන්සේ ඇරවෙන කිසිම ස්වාමියෙක් පැතුවේ නැතුව යශෝදරාව ඊටාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් තමන්ගේ ස්වාමියාට තියෙන ප්‍රතිභක්තිය නිසාම බෝධිසත්වයන් වහන්සේට බුදු වෙන්න පාරමිතා පුරා ගන්න උපකාර කළා. ඔබ දන්නවා අන්තිම වෙස්සන්තර ආත්මභාවයේදී උන්වහන්සේට දන් දෙන්න තිබුණේ තමන්ගේ බිරිඳ විතරයි. දරුවෝ දෙන්න ජූතක බමුණට දෑතින් අල්ලලා දන් දුන්නා. එදා උන්වහන්සේට දන් දෙන්නට ඉතුරු වුණේ තමන් වහන්සේට ආදරණීය බිරිඳ විතරයි. එදා මන්ද්‍රී දේවිය පින්වත්නි අඬා වැළපෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බමුණු වේශයක් මවාගෙන වයසක බමුණෙක්ගේ වේශයක් අරගෙන බෝධිසත්වයන් වහන්සේගේ දාන පාරමිතාව පරීක්ෂා කරනුවස් උන්වහන්සේ මනුෂ්‍ය ලෝකයට වැඩම කරනවා. පින්වත්නි, එදා ඒ මහා ඝන වනාන්තරයට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ වැඩම කරලා වෙස්සන්තර රජුරෝ හම්බෙනවා බමුණු වේශයක් මවාගෙන. ස්වාමීනි, මට මගේ බමුණු ගෙදර වැඩ කරන්න මෙහෙකාරියක් අවශ්‍යයි. මට බිරින්දෑ වෙන්න බිරිඳක් අවශ්‍යයි. ස්වාමීනි, මම මේ නුවරම හෙව්වා, කවුරුත් ස්ත්‍රියක් මට ලැබුණේ නැහැ. මම ඔබ වහන්සේගේ බිරිඳවවත් බලන්න මේ ආවේ කියලා තමයි එදා ඒ බමුණු වේශයෙන් හිටපු සක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ වෙස්සන්තර රජුරවන්ට කිව්වේ. පින්වත්නි, අන්න එදා වෙන සැමියෙක් නම් පින්වත්නි ගහලා පන්න ගන්නවා. වෙන සැමියෙක් නම් තමන්ගේ බිරිඳව ඉල්ලද්දී කොච්චර තරහක් ගන්නවද? බිරිඳව ඉල්ලනකොට පින්වත්නි ඉල්ලන කෙනාව බෙල්ල මිරිකලා මරන්න තරම් තරහක් යම් මිනිස්සෙකුට එන්න පුළුවන්. එපමණකුත් නෙවෙයි පින්වත්නි, තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක කතා කර ඉන්නකොට වුණත් එහෙම දැක්කත් තරහ යන සමහර පිරිමි අද සමාජයේ ඉන්නවා. ඒව එකේ පින්වත්නි අපේ බෝධිසත්වයන් වහන්සේ එදා හිතට කිසිම තරහක් ද්වේෂයක් ඇති කරගන්න නැතුව යශෝදරාවගෙන් එහෙම නැත්නම් එදා මේ මන්ද්‍රී දේවිය ආත්මය යශෝදරාව මන්ද්‍රී දේවියගෙන් අහනවා, දේවියනි ඔබ කැමතිද මගේ බුද්ධත්වයේ වෙනුවෙන් උපකාර කරන්න, මේ මහලු බමුණට දාණය වෙන්න ඔබ කැමතිද කියලා අහනවා. එවෙලේ පින්වත්නි අර යශෝදරාව එහෙම නැත්නම් මන්ද්‍රී දේවිය එදා බොහෝම කැමැත්තෙන් ස්වාමීනි ඔබ වහන්සේ යම් කලක පාරමිතා පුරන්න ආරම්භ කළා නම් එදා පටන් ඔබ වහන්සේ පසුපස්සේ මම එනවා. ඒ වගේම සඳකිඳුරු ආත්මභාවයේදී පවා ඔබ වහන්සේගේ ජීවිතේ බේරගන්න
මම පතිවෘතාවේ බලය මෙනෙහි කරමින් ඔබ වහන්සේ ගැන මෙනෙහි කරා. ස්වාමීනි එදා ඉඳන් මම ඔබ වහන්සේත් එක්ක මේ සසර ගමන එන්නේ. ඒ නිසා මේ ආත්ම භාවයේදී ඔබ වහන්සේගේ බුද්ධත්වයේ පිණිස මම කැමැති මොහුට දාණය වෙන්න කියලා කිව්වා. ඒ වෙලේ පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ මන්ද්‍රී දේවියගේ අතෙන් අල්ලලා අර මහලු බමුණට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මහලු බමුණු වෙස් අරගෙන හිටියේ. ඒ මහලු බමුණට පින්වත්නි අර මන්ද්‍රී දේවියගේ දෑතින් අල්ලලා දාණය කරවන්න යද්දී සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ නියම සක්‍ර ස්වරූපය මවාගෙන අහසට පැන නැගිලා සාදුකාර දෙමින් බෝධිසත්වයන් වහන්සේට নমස්කාර කළා කියලා කියනවා. එදා පින්වත්නි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේට කියනවා මහා බෝධිසත්වයන් වහන්සේ මතු බුදුවන උත්තමයන් වහන්සේ ඔබ වහන්සේගේ දාන පාරමිතාව සියල්ල අංග සම්පූර්ණයි. ඔබ වහන්සේට නැවත දානය කරවන්න කිසි කෙනෙක් නැහැ. ඔබ වහන්සේ මේ ලෝකේ අත්හල යුතු සියලු දේවල් ලෞකික වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් ඔබ වහන්සේ අත්හලසේක. ඔබ වහන්සේගේ දාන පාරමිතාව අංග සම්පූර්ණයි කියලා උන්වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ එදා අපේ බෝධිසත්වයන් වහන්සේට කිව්වා කියලා කියනවා. එවෙලේ පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ සාදුකාර දීලා වෙස්සන්තර රජුරෝ දාන පාරමිතාව නිමාවට පත් කළා කියලා සඳහන් වෙන්නේ පින්වත්නි. බලන්න එහෙනම් පාරමිතා පුරන ආත්ම භාවයන් වලදී බෝධිසත්වයන් වහන්සේ නමක් මේ දාන පාරමිතාව පුරන්න කොච්චර වෙහෙස වෙනවද කොච්චර මහන්සි වෙනවද පින්වත්නි. අනන්ත කියලා කෝටි වාරයක් සංසාර ගමනේ උන්වහන්සේලා දුක විඳගෙන දුක තද කරගෙන මේ සසර ගමනේ පාරමිතා පුරා ගන්නට ඇති. බෙල්ල කැපෙද්දි ඇස් දෙක ගැලවෙද්දි මස් කපද්දි ශරීරේ කොච්චර වද වේදනාවක් විඳගෙන මේ දුක හිර කරගෙන හිත ඇතුලේ කොච්චර වේදනාවකින් උන්වහන්සේලා හිටියේද. නමුත් ඒ සියලු වේදනාවන් වින්දේ පින්වත්නි මේ අසරණ වෙච්ච අපි වෙනුවෙන් සසර සාගරේ අසරණ වෙච්ච තරණය කරන්න අපහසු වෙච්ච අහිංසක සත්වයන් වෙච්ච අපි හැමදෙනාම වෙනුවෙන් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට එදා පාරමිතා ධර්මයන් පූර්ණය කළේ. එනිසා පින්වත්නි උන්වහන්සේගේ පාරමිතා ගුණයට අපි නිරතුරුව নমස්කාර කළ යුතුයි. උදේ සවස බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළ යුතුයි. පින්වත්නි යම් කෙනෙක් බෞද්ධයෙක් වෙලා උත්පත්තිය ලබනවා නම් නිතර දෙවේලේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙනෙහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නිරතුරුව වන්දනා කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේට නිරතුරුව මල් පහන් දැහැත් ගිලම්පස බෙහෙත් චතුමදුර ආදී පූජාවන් වලින් පූජා පවත්වන්නට ඕන. බුදුරජාණන් වහන්සේට උදේ දාණය පූජා කරන්නට ඕන. දවල් දාණය පූජා කරන්නට ඕන. ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට බුද්ධ මන්දිරයක් හදලා තමන්ගේ නිවස තුලම වන්දනා කරන්නට වග බලා ගන්නට ඕන. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණය මෙනෙහි කරනවා කියලා කියන්නේ ඔහුගේ බය සැකය සංකාව සංතාපය සියල්ලම දුරු වෙනවා කියලා කියන එකයි. පින්වත්නි එදා දජග්ග සූත්‍රයේදී සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙවියන්ට කියන්නේ ඔබලාට යම් කිසි භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝ වා බයක් හෝ තැති ගැනීමක් හෝ ලොමුදහැ ගැනීමක් හෝ ඇති වුණොතින් බුදුරජාණන් වහන්සේව මෙනෙහි කරන්න කියලා. බුද්ධං සරෙය්‍යාත බුදුගුණ මෙනෙහි කරන්න කියලා කියනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමෙන්ම ඒකාන්තයෙන් සියලු දුක් නිවාරණය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමෙන්ම සියලු රෝග නිවාරණය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමෙන්ම සසර දුකින් එතර වෙන්න මාවත සැලසෙනවා. ඒකයි පින්වත්නි බුද්ධානුස්මෘතිය නිරතුරුව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළන්නේ. පින්වත්නි අපි මේ බුද්ධානුස්සතිය බොහෝ වෙලාවක් වඩන්නට ඕන. නිරතුරුව වඩන්නට ඕන. හැකි ගෙවෙන මොහොතක් තප්පරයක් පාසා අපි මේ බුද්ධානුස්සතිය නිරතුරුව වඩන්නට ඕන. පින්වත්නි යම් කෙනෙක් බුද්ධානුස්සතිය වඩාගෙන නිරතුරුව ජීවත් වෙනවා නම් ඔහුගේ මරණ මංචකයේදී
බුදුරජාණන් වහන්සේගේ පිහිට කරුණාව ආරක්ෂාව තියෙනවා. ඔහුට පින්වත්නි මරණින් අනතුරුව ඒකාන්තයෙන්ම බුදුන් සරණ ගියපු නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරපු නිසා ඊළඟ ආත්ම භාවයේදී සුගතිගාමී මාවත විවර කරගන්න මාවත සැකසෙනවා. පින්වත්නි ඒකයි අර ගාතාවක සඳහන් වෙන්නේ පින්වත් ඔබ අහලා ඇති යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහායමානුසං දේහං දේව කායං පරිපූර්ණසන්ති යමෙක් බුදුන් සරණ යයිද ඔහු කිසි කලෙකත් අපාගාමී වෙන්නේ. ඔහු ඒකාන්තයෙන්ම මිනිස් කය හැරදමා දේවකාය පරිපූර්ණත්වයට පත් කරන බව ඒ ගාථාවේ සඳහන් වෙනවා පින්වත්නි. අපි බුදුන් සරණ ගියොතින් කවදාකවත් වරදින්නේ වෙන වෙන ශාස්ත්‍රුන් වහන්සේලා සරණ යන්නේ නැතුව නිරතුරුව බුදුන් වහන්සේම සරණ යන්න කියලා කියන්නේ ඒකයි පින්වත්නි. උන්වහන්සේ මහා කාරුණික අමා මෑණී නමින් අපි හඳුන්වන්නේ. උන්වහන්සේට තියෙනවා කරුණා ගුණයක්. උන්වහන්සේට තියෙනවා අම්මා කෙනෙකුගේ වගේ මහා කරුණාවක්. අම්මා කෙනෙක් සියලු දරුවන්ට කරුණාවන්තයි වගේ මෑණි කෙනෙක් තම දරුවන්ට ඊටාම සෙනෙහවන්තයි වගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්තයින්ට මහා කරුණාව දක්වනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ යමෙක්ද කවදාකවත් ඔහුව සතර අපායට යන්න මගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ ඉඩ තියන්නේ පින්වත්නි. කෙදිනක හෝ ඔබට බුදු කරුණාව බුදු පිහිට සැලසෙනවාමයි. ඒ නිසා නිරන්තරයෙන් ඔබ බුද්ධානුස්සතිය වඩන්නට ඕන. නිරන්තරයෙන් ගත වෙන මොහොතක් පාසා බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්නට ඕන. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පරිස ධම්මසාරති සත්තාහා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේ ආදී වශයෙන් පින්වත්නි ඒ භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව නොකළ නිසා අරහං නම්මනසේක. අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් සමලංකృత වෙච්ච නිසා භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදු නම්මනසේක. සියලු සත්වයාට කරුණාව දක්වන හේයින් මහා කාරුණික නම්මනසේක. අන්න මේ ආදී වශයෙන් පින්වත්නි උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණයන් නිරතුරුව වඩන්න පින්වත් ඔබ අවබෝධයෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්නට ඕන. එනිසා අපි හැම දිනාම පින්වත්නි මේ ගත වෙන ෂණයකුදු මොහොත ඊළඟ මොහොතේ අපි ජීවත් වේද කියලා කියන්න බෑ පින්වත්නි. හරියටම කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ හුස්ම අරන් මේ ඊළඟ මොහොතේ හුස්ම පල්ලෙහාට හෙලයිද කියලා. ඒ නිසා පින්වත්නි අපට මේ මොහොත කියන්න පුළුවන් කමක් නැහැ. අපි මේ මොහොතේම අපි නිරතුරුව බුදුගුණ භාවනාව කරමින් බුද්ධානුස්සතිය වඩමින් සංසාර සුවය අවබෝධ කර ගැනීම උදෙසා පාරමිතා ටික පුරා ගනිමු. ඒ වෙනුවෙන් අපි හැම දිනාටම මේ ධර්මානුශාසනාවත් ඒකාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු උපකාරක වන ධර්මානුශාසනාවක්ම වෙත්වා කියන උදාර ප්‍රාර්ථනාවන් සිත් තුළ ධාරණය කර ගනිමින් අදත් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ වැල්ලවත්තේ පදිංචිව සිටින සීලා රත්නා පද්මා ස්වර්ණලතා යන සහෝදරියන් සහ ඩයිගෝඩයස් ධම්මික සේනානායක යන මස්සිනාවරුන් ඇතුළු පින්වත් පිරිස විසින් එයගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ කැනඩාවේ පදිංචිව සිටි කුසුම් ක්‍රිස්ටිනා ඩයස් දයාබර සහෝදරිය අභාව ප්‍රාප්ත වී ඔක්තෝබර් 16 වන දිනට වසරක් පිරීම නිමිත්තෙන් සහ බාල සහෝදරිය වන ශිරානි චිත්‍රා නන්දනී සේනානායක මහත්මිය මිය ගොස් දෙසැම්බර් 1 වන දිනට අවුරුදු 6ක් සපිරීම නිමිත්තෙන් එම සොහොයුරියන් දෙදෙනාට මතු සසරේදී මෙවන් අකල් මරණවලට ගොදුරු නොවි දීර්ඝායුෂ ලැබීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියලා අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ මෙම ධර්ම දානමය පින්කම සිදු කරන බව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මියගිය දෙමව්පියන්ටත් සුන්දරමූර්ති සහෝදරයාටත් චන්ද්‍ර සිවපාලන සහෝදරයාටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
නමින් මිය පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට රෝගාතුරව සිටින ලන්ඩනයේ පදිංචි ලලනී රවීන්ද්‍රන් සොහොයුරියටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ පවුල්වල දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ වන අපටත් සියලු මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ අපේ පින්වත් ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී අපි රැස් කරගත්තා වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවේ බලය ඒකාන්ත වශයෙන් සම්මාදිට්ඨික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලුම සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දේව ආශිර්වාදය, දේව රැකවරණය, පිහිට කරුණාව ආරක්ෂාව අපි හැම දෙනාගේම ජීවිතවලට උදා කර දේවා. යන යන තැන තබන පියවරක් පාසා මොහොතක් පාසා සියලු දෙවියෝ අපි හැම දෙනාම රකිත්වා ආරක්ෂා කරත්වා. සියලු දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම නම් සදහන් කරපු දායකත්වයේ නමින් මියගිය සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. නම් සදහන් නොකරපු හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. බණ ඇසූ පින්වත් ඔබගේ නමින් මියගිය සියලුම ඥාති වර්ගයා මේ පින් සුවසේ අනුමෝදන් වේවා. ඒ වගේම ඒ මියගිය සියලු ඥාතීන්ටත් උතුම් වූ අමා මහ නිවන් අවබෝධය සාක්ෂාත් වේවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන්ටත් අපවත් වී වදාළ සියලුම යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටමත් උතුම් නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා කියන උදාර ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද මේ අවස්ථාවේදී රැස් කරගත් ධර්ම දානමය පුණ්‍ය ශක්තිය දායකත්වයේ දරන සීලා, රත්නා, පද්මා, ස්වර්ණලතා යන සහෝදරියන් සහ ඩයිගෝ ඩයස් ධම්මික සේනානායක යන මස්සිනාවරුන් ඇතුළු පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙච්ච ඒ මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කළා. ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච ලලනී රවීන්ද්‍රන් සොහොයුරිය එතුමිය ලන්ඩනයේ පදිංචි වෙලා ඉන්න එතුමියටත් ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය ලැබේවා කියන ආශිර්වාදයෙන් දායකත්වයේ ගැන කටයුතු කළ හැම දෙනාගේම ජීවිතවලට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව ඇතිව වැළඳලා තිබෙන කොරෝනා වසංගත උවදුරු හැම දෙනාගේම ජීවිතවලින් දුරු වේවා. ඉක්මනින් සියලු දෙනාටම සුවය සහනය උදා වේවා කියන ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමින් හැම දෙනාටම කායික මානසික සැනසෙල්ල උදා වෙලා මේ වසංගත උවදුර වලින් අත මිදී නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ විඳමින් ජීවත් වෙන්න හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව තමයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදුුනේ. එසේනම් රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලයෙන් සියලු ලෝක සියලු සත්වයා සුවපත් වේවා. අප හැම දෙනාගේම ජීවිතයන්ද සුවපත් වේවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දළදා හාමුදුරුවන් වහන්සේගේ අනන්ත ආශිර්වාදය අපි හැම දෙනාගේම ජීවිතවලට ලැබේවා. බුදුගුණ ආශිර්වාද ධර්ම දේශනාවේ බලයෙන් බුදුගුණ සත්‍යක්‍රියාවේ බලයෙන් අපි හැම දෙනාගේම ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ආරක්ෂා වේවා කියන ප්‍රාර්ථනාවත් තබමින් මේ රැස් කර ගන්නට යෙදුනා වූ උතුම් ධර්ම දානමේ පින්කමේ බලයත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් කැටි කොටගෙන අපි හැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් ඒකාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැද නිවී සැනසී පැමිණ වැඩවදාළ ශාන්ත ලක්ෂණ උතුම් අමා මහ නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දානයත් පාරමිතා දානයක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන
හැමදෙනාම ඔහොමම වන්දනා කරගන්න. දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සොබින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාවකං තී ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැමදෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කැනඩාවේ පදිංචිව සිටි කුසුම් ක්‍රිස්ටිනා ඩයස් දයාබර සොහොයුරිය අභාව ප්‍රාප්ත වී ඔක්තෝබර් මාස 16 වන දිනට වසරක් පිරීම නිමිත්තෙන් සහ ශිරාණී චිත්‍රානන්දනී සේනානායක බාල සොහොයුරියත් මියගොස් දෙසැම්බර් 1 වන දිනට අවුරුදු 6ක් සපිරීම නිමිත්තෙන් එම සොහොයුරියන් දෙදෙනාට මතු සසරේ මෙවන් අකල් මරණවලට ගොදුරු නොවී දීර්ඝායුෂ ලැබීම පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ වැල්ලවත්තේ පදිංචිව සිටින සීලා, රත්නා, පද්මා, ස්වර්ණලතා යන සොහොයුරියන් සහ ඩයිගෝ ඩයස්, ධම්මික සේනානායක යන මස්තිනාවරුන් ඇතුළු පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා